වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ POTV Go සඳහා නොමිලේ ඩේටා SLT ජාලය තුළ ඇමතුම් සඳහා 50% වට්ටම්. ශ්‍රී ලංකා ටෙලිකොම්. අද 2020 අප්‍රේල් 17 සිකුරාදා සිරස්තල. තවත් COVID-19 රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගැනේ. සමස්ත සංඛ්‍යාව 242ක් දක්වා ඉහළට. සුව වූ ගණන 77ක්. කොරෝනා ආසාදිතයෙකු කොළඹ යාචකීන් ඇසුරට ආවේදැයි සැකයක්. සියලුම යාචකීන් නගරයෙන් නිවත් කෙරේ. ඇඳිරි නීති කාලය තුළ නීති කැඩූ පුද්ගලීන් 30,000කට බැරි පිරිසක් අත්අඩංගුවට. අදත් තැන තැන මෙහෙයුම්. නව ලයිෆ් බොයි ඔලිව් විෂබීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. From Other Therana, this is Other Therana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමකින්. අද පස්වරුවේ COVID-19 ආසාදිතයන් සිව් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 242ක් දක්වා ඉහළ ගියා. මේ අතර සෞඛ්‍ය අංශ සැකපල කරන්නේ කෙසෙල් වත්තෙන් සොයාගත් COVID ආසාදිත කාන්තාවට එය වැළඳී ඇත්තේ ගුවන් යානයේදී බවයි. දින 5කට පමණ පසු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත හමු වූ COVID-19 වෛරස ආසාදිත කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවට වෛරසය වැළඳී ඇත්තේ විදේශිකයෙකුගෙන් දැයි සැකපල වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ ගුවන් යානයේදී ඇය අසල අසුන්ගෙන සිටි විදේශිකයාගෙන් COVID-19 රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි. විදේශිකයාට විටින් විට කැස්ස හැදී ඇති අතර ඇය එම තත්ත්වය පිළිබඳව ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. පසුව ඇයට ගුවන් යානයේ වෙනත් අසුනක් ලබා දීමට කාර්ය මණ්ඩලය පියවරගෙන තිබුණා. මේ පුද්ගලයා වන්න පුළුවන්, මේ විදේශිකයා වන්න පුළුවන් මේ කාන්තාවට ආසාදනය කරපු. එහෙම නැත්නම් ඉන්දියාවේදී අවසාන භාගයේ වෙන්නත් පුළුවන්. ඒකම අනිත් කාරණේ තමයි එහෙම ඇවිල්ලා 27 වෙනිදා වන විට මේ කාන්තාවට කැස්ස ඒ රෝග ලක්ෂණ ඇති වෙලා තියෙනවා. දැන් ඒ වගේම ඇයට ඇදුම රෝග තත්ත්වයකුත් තියෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම තව රෝග කීපයක්. ඒ නිසා ඔවුන් නැත්ත වශයෙන්ම සැක කළා තියෙනවා ඒ ඇයට තියෙන ඒ ඇදුම තත්ත්වය මේකට හේතු වෙන්න පුළුවන් කියලා. එතකොට 12 පැමිණුණාම 27 මේ විදිහට ඒ කැස්ස ඇතුළු ලක්ෂණ පහළ වෙනවා කියන්නේ ඇත්ත වශයෙන්ම 15 වෙනි දිනේ තමයි මේ ආරම්භය තියෙන්නේ. මේ අතර COVID-19 රෝගියෙකු හමුවීමත් සමග වසා දැමුණු නාගලගම් වීදිය ප්‍රදේශයට අද දැඩි ආරක්ෂාවක් සපයා තිබෙනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් ගම්මානය තුළ සිටින පිරිස් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දීමට ආරක්ෂකාංශ පියවර ගත්තා. හුදෙකලා කර ඇති ප්‍රදේශයේ රැඳී සිටින පුද්ගලයින් පැමිණ එම භාණ්ඩ රැගෙන ගිය අයුරුයි මේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීම නිසා පුද්ගලයෙකු මිය යාමත් සමග වසා දැමුණු සුදුඇල්ල ඉමාමුල් අරුස් මාවත අද විෂබීජ හරණය කෙරුණා. දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරලා 200කට අධික පිරිසක් අද නැවතත් මේ වාසස්ථාන වෙත පැමිණීම සිදු වෙනවා. ඔවුන් පැමිණීමට මත්තෙන් ඔවුන්ගේ නිවාස මේ ආකාරයෙන් විස බීජ හරණයට ලක් කිරීමේ ක්‍රියාවලිය
අද සිදු කරනවා. විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවේ ගින්නිවන ඒකකයේ සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් මේ කාර්යය මේ ආකාරයෙන් සිදු වෙනවා. ඒ අනුව පූනානිහිදී නිරෝධානයට ලක් වූ පිරිස යළි අද දින එම ප්‍රදේශයට පැමිණියා. දැන් අපි මෙතන හෙට සිට ඉදිරි සති දෙක අපි ඇතුළේ දැනුවත් කරලා තිනවා. ඒතර ඕගොල්ලන්ගේ මුල් මැද බ්ලොක්ස් තුනේ කට්ටිය මැද බ්ලොක් එකකින් පාරට ඇවිල්ලා අපි මිලදී ගන්න කවුරු හරි වාහනයක් ආවහම පොඩි ගහෙන්නේ නැතුව රණ්ඩු වෙන්නේ නැතුව දඟලන්නේ නැතුව එක පවුලකින් එක්කෙනෙක් ඇවිල්ලා මාස්ක් එකක් දාගෙන බොහොම උපදෙස් දෙන විදිහට අපි අපේ අධීක්ෂණය යටතේ ඒ කටයුතු වෙන්න ඕනේ. තව සති දෙකක් ගියාට පස්සේ අපිට පුළුවන් මේකේ සතුට භුක්ති විඳින්න. ඒකට දැම්ම කලින් වැඩි. ඒක නිසා ඔයගොල්ලෝ තව සති දෙකක් මේ විදිහට ඉන්න ඕනේ. නැත්නම් ගැටලු ඇති වුණොත් මට යුද හමුදාවේ සහ ඉහළින් උපදෙස් ලැබුණොත් පොලිසියෙන් මට නැවතත් මේ අයව ලොක් කරලා තිබ්බා වගේ තව සති දෙකක් සම්පූර්ණ මේ කොටස ලොක් කරලා තියන්න. අද දිනය තුළ කොවිඩ් ආසාධිතයින් සිව් දෙනෙකු වාර්තා වූ අතර ඉන් තිදෙනෙක් හඳුනාගනුනේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන්. කාන්තාවන් තිදෙනෙක් තමයි රෝගීන් විදිහට වාර්තා වෙන්නේ. නමුත් අපට පැහැදිලිව පේන්නට තියෙන කාරණය තමයි පසුගිය කාලය පුරාවටම ඉතාම අවම වශයෙන් තමයි සමාජයේ රෝගීන් වාර්තා වුණේ. අති බහුතරයක් රෝගීන් වාර්තා වුණේ කඳවුරු වල සිටින රෝගීන්. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 242ක්. අද දින 7 දෙනෙකු රෝහල් වලින් පිටව යාමත් සමග 77 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛරසය ආසාදනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 158ක්. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. කොළඹ නගර සීමාව තුළ සිටි යාචකීන් 360 දෙනෙකු අද රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයක් වෙත රැගෙන ගියා. ඒ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමෙන් අනතුරුවයි. පසුගියදා හඳුනා ගැනුණු COVID-19 ආසාදිතයෙකු මෙම යාචකීන් සමග සබඳතා පවත්වා ඇතැයි යන සැකය මත මෙලෙස ඔවුන්ව රැගෙන යනු ලැබුවා. COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීන්දුව කළා. යාචකයින් ඒ හේතුවෙන් පීඩාවට පත් වූ එක් කොටසක්. එහෙත් ගුණසිංහපුර බස් නැවතුමේ රැඳී සිටි එවන් යාචකයින් සොයා පොලිසිය පසුගිය කාලයේ පුරාම ආහාරද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළා. මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ සිටි යාචකයින් බොහෝ දෙනෙක් එම ස්ථානයට පැමිණ තිබුණා. කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී ඔවුන් සියලු දෙනා රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයකට යොමු කිරීමට අද කටයුතු කළා. කොළඹ නගරයේ සහ පිටකොටුව ප්‍රදේශයේ සිංගමන් යදිමින් සිටි පුද්ගලයන් 360 දෙනෙක් පමණ මෙම ස්ථානයේ සිටිනවා. ඇති වෙලා තියෙන වාතාවරණය තුළ මේ ප්‍රදේශයේ මහජනතාවගේ ගැවසීමක් නොමැති බැවින් ඔවුන්ට යැපීමටත් නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිනවා. ඒත් එක මේ අය ගුණසිංහපුර බස් නැවතුම්පුර ප්‍රදේශයේ හිටියත් දිවා කාලයේ නොයෙකුත් ප්‍රදේශවල සංක්‍රමණය වෙමින් නොයෙකුත් ඇවිදිමින් සිටීම දැන්ට පවතින සෞඛ්‍ය තත්ත්වයට බෙහෙවින්ම අහිතකර තත්ත්වයක් බලපාන බැවින් වඩාත් පහසුකම් තියෙන ස්ථානික ඔවුන් తాවකාලිකව ගිහිල්ලා ඉවරලා නැවැත්වීම තමයි අද දවස් සිද්ධ වෙන්නේ. ඒ අනුව ගුණසිංහපුර බස් නැවතුම්පල පරිසරයේ රැඳී සිටි යාචකයින් සියලු දෙනා අද උදෑසන විෂබීජ හරණය කළේ මෙලෙසින්. අනතුරුව පොලිසිය විසින් ඔවුන්ට දිවා ආහාර වේල ලබා දීමටද කටයුතු කළා. පසුගිය සතියකට පමණ පෙර වාර්තා වුණ COVID-19 ආසාදිත රෝගියෙක් මෙම පුද්ගලයන් සමග ආශ්‍රය කරන බවට අපිට පැහැදිලි තොරතුරු ලැබුණා. කොරෝනා ලංකාවටම බෙදන්න තිබුණ අවස්ථාවක් මේකෙන් ඇහිරී ගියා. අතරම අපි සන්තෝෂ වෙනවා මේ අද දින ගත්ත පියවරෙන්.
පොලිස් ජලප්‍රහාරක රථ යොදා ගනිමින් මෙම සියලු යාචකයින්ට පිරිසිදු වීමට අවස්ථාව ලබා දුන් පොලිසිය ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමටද කටයුතු කළා. පසුව මොවුන් සියලු දෙනා ලියාපදිංචි කර රැඳවුම් මධ්‍යස්ථාන වෙත පිටත් කර යවුණා. තැනකට පරිස්සම් තැනකට යන්නේ. දෙඩ තියෙනවා සනීප කරලා යවන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. අඩුවක් පාඩුවක් නැහැ. යන තැන හොඳට තියෙනවා. රයිට්? ආයෝනෝ. සන්තෝෂ්. කිසිම වැඩක් කරන්න බැරි වයසක අය පමණක් අපි යම් කිසි ස්ථානයක රඳවා තබාගෙන ඒගොල්ලන්ට රජයෙන් කැම දෙන්න අපි අවස්ථාව සලසනවා. නැත්තම් අනිත් අය රටට පළදායි විදිහටත් ඒගොල්ලන්ට පළදායි විදිහටත් මේ ක්‍රියාවලිය නිමා වෙයි කියලා මම හිතනවා. COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කළ දින සිට ගත වූ දින 29ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 30,000කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 7,000කට අධිකයි. මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අදත් ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. දැන් චෙක් පොයින්ට් කීයක් පාස් කරාද? එක චෙක් පොයින්ට්. දන්නවද මේකට දඬුවම කොච්චරද කියලා? ඉතින් නීතිය කඩ කරාට 14යි. නිරෝධායන පනත කඩ කරාට මාස 6ක්. මාස් එක දාගන්න මාස් එක. අනේ එළියන්න. මේ අතර අද උදැස්සන 6 සිට දහවල් 12 දක්වා වූ පැය 6ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයන් 343 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 122ක්. ඒ අනුව ඇඳිරි නීතිය පැන වූ මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයන් 30631ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති සමස්ත රථවාහන සංඛ්‍යාව 7892ක්. මේ අතර අවිස්සාවෙල්ල පොලිස් බල ප්‍රදේශය තුළ සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරුවන් දින 21ක් ස්වයං නිරෝධායනයට ලක් කරන ලෙසයි. මේක අධිකරණ නියෝගය අද දින 21 මැයි 7 වෙනිදා දක්වා ඔයාලා ස්වයං නිරෝධායන ඔයා මේ නිවස් තුල ගත කරන්න වෙනවා. මේක බාහිර පාර්ශ්වයක් කාත් එකක් ගනුදෙනු කරන්න යන්න බෑ. හරිද? මේක දැක්ට ඉන්න යන්නත් බෑ. මෙයාට එළියට යන්නත් බෑ. මේක දැඩි කියා මාර්ගය. සෑල්ලේ වීල් වලට හිටන්න බෑ. එහෙම වුණොත් ඉන්නේ එක්ක මෙයාව යවන්නේ පොළොන්නර කොයි හරි තියෙන නිරෝධායන මධ්‍යස්ථානවල එක්ක අධිකරණේ බන්ධනාගාරගත වීමක් වේ. වැන් රථයකින් කටාන ප්‍රදේශය පුරා ගොස් නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයෙකු කටාන කඩවල ප්‍රදේශයේදී අද පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් විශේෂකාර්ය බලකායට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. ඇඳිරි නීති කාලය තුළ නිවෙස් තුළ සහ බහල් නිවාස තුළට වී සිටින ජනතාවගේ මානසික සෞඛ්‍යය යහපත් කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ගායක ගායිකාවන් එක්ව සංවිධානය කරන සංගීත ප්‍රසංග කිහිපයක් ඊයේ සහ අද පැවැත්වුණා. මේ අතර නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ සහ IDH රෝහල ඉදිරිපිටද මෙවැනි සංගීත ප්‍රසංග පැවති අතර රෝහල්වල හෙද නිලධාරීන්ද මේ සඳහා එක් වුණා.
අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ කළුතර ගම්පහ පුත්තලම මහනුවර සහ යාපනයේ දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්ක 19 ඇඳිරි නීතිය එළඹෙන 20 වන සඳුදා උදැසන 6ට ලිහිල් කෙරෙන අතර 20 වෙනිදායින් පසු ඇඳිරි නීතිය නැවත පැනවීම සම්බන්ධයෙන් ගන්නා තීරණය පසුව දැනුම් දෙන බව රජය පවසනවා. අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ දිගටම ඇඳිරි නීතිය දාගෙන ඉන්න. මං හිතන්නේ හෙට නැත්තම් අනිද්දා වෙනකොට අපිට කියන්න හරියටම මොන පළාත් වලටද ඉදිරියේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊළඟට කළුතර දිස්ත්‍රික්කයෙන්, ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කයෙන්, ඊළඟට යාපනයේ දිස්ත්‍රික්කයෙන්. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී අපි ඊටාත්ම සුපරීක්ෂාකාරී විය යුතුයි. නමුත් රෝගය පැතිරෙච්ච නැති දිස්ත්‍රික්කවල මම දන්න තරමින් අපි සෑහෙන ලිහිල් කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ස්ටේදී රටට දැනගන්න පුළුවන් වෙයි. ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදා දීමේ රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම්ගත් තීරණයට ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී වෘත්තීය සංගම් කිහිපයක්ද අද සහාය පළ කළා. කෙසේ වෙතත් ජීවනාධාරය ලබා දීම සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු අද දිනේත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවනු දක්නට ලැබුණා. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය බෙදා දීමේ රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ඊයේ තීරණය කළා. ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී වෘත්තීය සංගම් කිහිපයක්ද අද මාධ්‍ය හමු පවත්වමින් පැවසුවේ එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සිය සහයෝගය පළ කරන බවයි. ඒ ලේඛනවල ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. ගොඩක් ගැටලු තියෙනවා. ඒ ගැටලු වලට අපි කමිටුවක් විදියට සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා වෙනුවට එක නිලධාරියෙක් විතරක් මේකට යොදවල කටයුතු කරන විදියට දේශපාලන අධිකාරියෙන් කරලා තියෙනවා. අපි අධීක්ෂණයට යටත් නොවන අපෙන් අසන විතරක් යොදා ගන්න ලේඛනවලට අපේ කිසිම සහයෝගයක් හෝ අනුමැතියක් ලබා නොදෙන බවට මේ වෙනකොට ග්‍රාම නිලධාරීන් ඒකෙන් අයින් වෙලා තියෙනවා. ආර්ථික සංවර්ධන නිලධාරීන් මේකෙන් අයින් වෙලා තියෙනවා. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් වශයෙන් අපිත් මේකෙන් බැහැර වෙනවා. මොකද මේකේ කිසිම පදනමක් නැති නිසා. අපි සාධනීය විසඳුමක් බලාපොරොත්තු වෙනවා. එතකන් ලංකාවේ සියලුම ආර්ථික සංවර්ධනධාරීන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සමග එක්කාසු විසින බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසන්නේ මෙම තත්ත්වය නිර්මාණය වී ඇත්තේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවයි. මෙම රුපියල් 5000 දීන දීමනාව සම්බන්ධයෙන් අපේ කොළඹ ඉන්න සීතල කාමරවල නිලධාරීන් ගන්නා තීරණ පහළ පොළොවට වළංගු වෙන්නේ නැහැ. එතන යම් අඩුපාඩුවක් තියෙනවා. ඒක සංශෝධනය කිරීමට අපි සියලු දෙනාම එකඟයි. කිසිදු ගැටලුවක් නැහැ. මේ ක්‍රමවේදයේ ගැටලුවක් තියෙනවා. දේශපාලන අධිකාරිය ගැන අපිට කිසි ගැටලුවක් නැහැ. ඉහළත් පල්ලෙහාත් අතර තියෙන අන්තර් සම්බන්ධයන් අපේ අමාත්‍යාංශ ලේකම්වරයාත් එක්ක පැහැදිලිව අපි ඉල්ලීමක් කරනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි වාම ඉවත් කරන්න. රාජ්‍ය නිලධාරී වෘත්තීය සංගම් වල තීරණය පිළිබඳව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද අද අදහස් පළ කළා. හැබැයි රජයක් හැටියට ප්‍රශ්නයක් තියෙනවා. රටේ පවුල් ලක්ෂ 57යි ඉන්නේ. ලක්ෂ 72කට ආධාර ඉල්ලලා තියෙනවා. හැබැයි මේකේ කොහේ හරි පොඩි අඩුපාඩුවක් තියෙනවා. මම හිතන්නේ මේ ඉල්ලුම් පත්‍ර පෙරවීමේදී අපිට නිවැරදි කර ගැනීමක් කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේකට කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම එක්කවලා සුදුසු පුද්ගලයන්ට මේක ලබා දෙන්න ඕනේ. සමහර ප්‍රදේශවල අපේ ප්‍රදේශවලත් තියෙනවා එක නිවසේ ආධාර 5-6 දෙනාට ගිහිල්ලා තියෙනවා. මේක නිවැරදි වෙන්න ඕනේ. නිසා ආණ්ඩුවක් හැටියට උනත් රටේ ලියාපදිංචි පවුල් සංඛ්‍යාව ලක්ෂ 57 නම් ලක්ෂ 72කට රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් සහ ආධාර ලබා දෙනවා. සහනාධාර පමණක් ලක්ෂ 52කට ලබා දෙනවා. 57 රටේ ඉන්න ජනගහන පවුල් සංඛ්‍යාව. ඒ නිසා මේක නිවැරදි කර ගැනීම සඳහා තමයි මේ සමීක්ෂණය කරන්නේ. මේක ගැන වැරදි විදිහට අර්ථකථනය කරන්නේ නැතුව සියලුම රාජ්‍ය නිලධාරීන් මේ වෙලාවේ එකට එක්කහුවලා මේ සහනාධාර ලබා දීමට කටයුතු කරන්න කියන එකයි අපි ඉල්ලා සිටින්නේ. ග්‍රාම නිලධාරීන් හෝ කවුරු හෝ නිලධාරීන් ඉවත් වීම රජයට කෙනෙකුට 5000ක් දී ගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි කියන කාරණේ මම පැහැදිලිව කියනවා. රජය මොන නිලධාරියා ඉවරත් උනත් මේ 5000 ලබා දෙනවා. කෙසේ වෙතත් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරී සංගමය පවසන්නේ සමෘද්ධි නිලධාරීන් කිසිසේත් මෙම ක්‍රියාවලියෙන් ඉවත් නොවන බවයි. කිසි හේතුවක් නිසා ජනතාවට ලැබෙන්න තියෙන ඒ අයිතිවාසිකම් සහ රුපියල් 5000 දීමනාව ලබා දෙන්න බාධාවක් කරගන්න අපි යම් සංවිධාන ගන්න වෘත්තීය ක්‍රියාමාර්ග හේතු කරගන්නේ නැහැ. අපේ සියලු දෙනාගේ සහාය ශක්තිය දීලා දිවාරයක් හැප වෙලා අපි කටයුතු කරනවා. සමෘද්ධි ව්‍යාපාරයේ අනුමුදල් ගාම නිලධාරීන්ට හෝ වෙන කෙනෙකුට බෙදන්න දෙන්න බෑ. මේ මුදල් බෙදන්න දෙන්න පුළුවන් වෙන්නේ සමෘද්ධි නිලධාරීන්ට විතරයි. ඒක නීති අනුකූල අයිතියක්. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාද අදහස් පළ කළා.
ඒ තෝරාගත් ලයිස්තුවට පරිබාහිරව අලුතෙන් ආයුධ පත්‍රයක් පුරවලා දෙන්නේ කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒක එයාලට කරන්න අපහසු කතාව තමයි කිව්වේ. චෝදනාවක් එල්ල කරලා තිබුණා අවශ්‍ය ඒ උපකරණ දීලා තිබුණේ නැහැ කියලා. ඒක මේ මොකක් හරි ගැටලුවක් තියෙනවා අපිට කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් වෙයි. මම කනගාටු වෙන්නේ මේ ලියුමක් එවලා මේකෙන් එකපාරටම අයින් වෙච්ච එක ගැන. මොකද නැත්නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න තිබුණා මේ ඔවුන්ට එහෙම ගැටලුවක් තියෙනවා නම් මේක කොහොමද විසඳ ගන්න කියලා. මොකද අපිට එහෙමනම් සමුද්‍රයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ එම අමාත්‍යාංශ ලේකම්තුමිය සමග කතා කරලා අපේ ඇමතුමා සම්බන්ධ කරගෙන මේක විසඳ ගන්න තිබුණා. ඒ අතර ජීවනාධාර ලබා දීමේ ක්‍රියාවලිය නිවත්වීමට තීරණය කළ වෘත්තීය සංගම් සහ අත්‍යවශ්‍ය සේවා සැපීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. කෙසේ වෙතත් ඇතැම් ග්‍රාම නිලධාරීන් ජීවනාධාර සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු වලට අද එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. කන්දරාමලයකින් එක පවුලක් එකයි කියලා. ඒතකොට ඒ පවුලට කිසියම් දිනාවක් තියෙනවා නම් ඒ පවුලට තව එකක් දෙන්නේ නැහැ කියලා ඒවල කියනවා. කෙසේ වෙතත් COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ දෛනික වැටුප්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ජීවනාධාරය ලබා දීම සඳහා ලියාපදිංචි කිරීම අද සිදු කෙරුණා. ඒ සමෘද්ධි නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර සහනාධාර ලබා දීමට ගිය මාතලේ පුස්සැල්ල සමෘද්ධි සංවර්ධන නිලධාරියාට කිසියම් පිරිසක් පහර දීමේ සිද්ධියක් අද වාර්තා වුණා. ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ රත්තොට ප්‍රාදේශීය රෝහලේ. ඒකට ගත්තු කට්ටියක් දැන් එනවා මේක ඉල්ලගෙන ඒක පහදලා දෙන්න ගියාට පස්සේ තමයි එන මොකාටද ඔය දෙන්න කියන්නේ කියලා මට ගහන්න පටන් ගත්තා. මේ අතර මසක කාලයක් මෙහෙයුම් කටයුතු නවතා දමා තිබූ කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද ආරම්භ කෙරුණා. කල්ලිකුත්තු රියදුරු බලපත්‍රවල වළංගු කාල සීමාව COVID-19 වසංගතය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කටයුතු කරන්නයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී චීන රජය විසින් මෙරටට ප්‍රදානය කළ වෛද්‍ය ආධාරතුගේ තවත් කොටසක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දුන්නා. ඒ අතරට PCR පරීක්ෂණ කට්ටල 20,000ක් සහ තවත් වෛද්‍ය උපකරණ තොගයක් ඇතුළත් අතර එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් 6,93,191ක්. පන්නිපිටියේ පදිංචි අමිල සමීර රත්නායක මහතා විසින් නිපදවා ඇති නිරෝධායනය සඳහා යොමු කරන පුද්ගලයින් අධීක්ෂණය කිරීම සඳහා භාවිත කළ හැකි අත්පලඳනාවක් පිළිබඳව අද දෙරණ පසුගියදා තොරතුරු වාර්තා කළා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුව තිබෙනවා. අත්පලඳනාව ඉහළ නිමාවකින් යුතුව නිෂ්පාදනය කිරීමට පහසුකම් සලසා දෙන ලෙසත් ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අතර COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 737 ඉක්මවා තිබෙනවා. සීමා සහිත විජය සමූහ ව්‍යාපාරය සහ CIB වෙළඳ ආයතනය රුපියල් මිලියන 15ක්, ලංකා මැණික් වෙළඳුන්ගේ සහ පතල් කම්කරුවන්ගේ සංගමය රුපියල් මිලියන 15.5ක් ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද ලබා දුන්නා. සිවිල් ආරක්ෂක බලකාය විසින් වැලිමඩ සහ ඌවපර්ණගම ගොවීන්ගේ එළවලු අස්වැන්න මිලදී ගැනීම අදත් සිදු කළා. එහිදී මිලදීගත් එළවලු ප්‍රමාණය කිලෝග්‍රෑම් 55,000ක්. දිවයින පුරා එළවලු සහ පළතුරු ගොවින් සතු අලෙවි කර ගැනීමට නොහැකි වූ පළදාව කාගිල්ස් ෆුඩ් සිටි ආයතනය විසින් මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. එසේම කාගිල්ස් ෆුඩ් සිටි ආයතනයෙන් භාණ්ඩ මළු ඇනවුම් කරන්නන් සඳහා කොමඩු, කෙසෙල් සහ වට්ටක්කා නොමිලේ ලබා දීමටද එම ආයතනය කටයුතු යොදා තිබෙනවා. චීනයේ වූහාන්හි සිදු වූ කොවිඩ් මරණවල වාර්තාව ප්‍රතිශෝධනය කිරීමත් සමග ඊයේ එරට සමස්ත මරණ සංඛ්‍යාව 4,632 දක්වා 1,290කින් ඉහළ ගියා. ඒ අතර ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන 6,70,000 දක්වා ඉහළ ගොස් ඇති අතර ලොව සමස්ත ආසාදිතයින්ගෙන් 30%ක්ම වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. ශ්‍රී ලංකාවේ මුළු එතනෝල් අවශ්‍යතාව දේශීයව සම්පූර්ණ කිරීමට මෙරට සමාගම් සමත්ව තිබෙනවා. එතනෝල් දේශීයව නිෂ්පාදනය පුළුල් කිරීමට පියවර ගැනුනේ එතනෝල් ආනයනය ජනවාරි 1 වෙනිදා සිට අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණයට අනුවයි. බොරතෙල් වල අතුරු ඵලයක් ලෙස නිපදවෙන එතනෝල් උක් සහ බඩ එනුගු අමුද්‍රව්‍ය කරගනිමින්ද නිෂ්පාදනය කෙරෙනවා. ප්‍රධාන වශයෙන් මධ්‍යසාර නිපදවීම සඳහා එතනෝල් යොදා ගැනුණත් විෂබීජ හරණ ද්‍රව්‍ය, ජීවාණු හරණ ද්‍රව්‍ය, තීන්ත, රූපලාවන්‍ය නිෂ්පාදන, සුවඳ විලවුන් ආදී නිෂ්පාදනය සඳහාද එතනෝල් යොදා ගැනෙනවා. ලීටර මිලියන 36ක් වූ මෙරට වාර්ෂික එතනෝල් අවශ්‍යතාවයෙන් 55%කට ආසන්න ප්‍රමාණයක් මෙතෙක් කල විදෙස් රටවලින් ආනයනය කෙරුණු අතර 2019 වසරේ පමණක් ශ්‍රී ලංකාව ඊට දරූ වියදම රුපියල් මිලියන 20,000ක්.
එහෙත් වංචනිකව එතනෝල් ආනයනය කිරීම නැවැත්වීමේ සහ එම විදේශ විනිමය ඉතිරි කරගනිමින් අවශ්‍ය ධාරිතාව දේශීයව සපයා ගැනීමේ අරමුණ ඇතිව ඉකුත් ජනවාරි 1 වනදා සිට එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට රජය පියවර ගත්තා. අපේ පැල්වත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ තිබිච්ච එතනෝල් රුපියල් 290ට විකුණන්න බැරුණා. උක් කැපෙනකොට මේ එතනෝල් දාන්න තැනක් තිබුණේ නැහැ. ඒක නිසා අපි රටින් ගෙන එක නවත්තලා අපේ නිෂ්පාදනයේ 290ට විකුණන්න බැරි වෙච්ච එක ලීටරයක් රුපියල් ලක්ෂ 2කට වඩා ගන්නවා නම් 500කටත් ලක්ෂ 2කට අඩුවෙන් ගන්නවා නම් 550කට ලීටරයක් දෙන්න අපි කටයුතු කරා. එහි ප්‍රතිඵලයක් ලෙස මාස 3ක් ඇතුළත ශ්‍රී ලංකාවට අවශ්‍ය මුළු එතනෝල් නිෂ්පාදනය සැපීමටත් එම සමාගම් සමත් වී තිබෙනවා. විශේෂයෙන් මෙතනෝල් නිරෝධායන කටයුතු සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශවලින් අපේ නිරන්තරයෙන්ම ඉල්ලන නිසි අයුරින් සහ අවශ්‍ය ප්‍රමාණ වලින් ලබා දෙන්න ලංකා සීනි සමාගමේ සෙවණගලත් පැල්වත්තත් අමල් දෙකම මේ වෙලාවේ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අපි නිෂ්පාදනය කරලා තියෙනවා අපේ ආයතනය මගින් හෑන්ඩ් සැනිටයිසර් එකක් විෂබිදනාශක දියරයක්. ඊට අමතරව දැන් රටේ ලොකු සීනිගයක් ඇවිල්ලා තියෙනවා. ඒකටත් හරියන්න අපිට හැකි ප්‍රමාණින් සතොස සහ සමුපකාර හරහා අඩු මිලට සීනි ලබා දෙන්න දැනටමත් කටයුතු කරලා තියෙනවා. මේ ආයතන දෙකම ලාභ ලබන ආයතන බවට පත් වුණා. මිලියන 1500 පාඩු වෙච්ච ලංකා සීනි සමාගම පාඩුව පියෝලා ලාභ ලබන ආයතන බවට පත් කරා. අවුරුදු 5ට වැඩි සියලු දෙනාම අපි ස්ථිර කරා. එයාට බෝනස් එක ලබා දෙන්න කටයුතු කරා. ඒකම ගොවියන්ට මෙට්‍රික් ටොන් එකකට රුපියල් 5000යි දීලා තිබුණේ 5500ට රුපියල් 500ක් වැඩි කරා. අපි මාසයක් එකමාරක් වගේ යනකොට අපි ලාභ ලබන තැනකට පත් කරා. ඒක කරේ විශේෂයෙන්ම එතනෝල් රටින් ගෙන එක නවත්තලා. මෙතෙක්කල් එතනෝල් විශාල ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කර ඇත්තේත් වංචනිකව මෙරටට ගෙන්වා ඇත්තේත් අවශ්‍ය මුළු ධාරිතාව දේශීයව සපයාගත හැකිව තිබූ පසුබිමකයි. ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා තීන්දු ගැනීමේත් අදාළ සමාගම් නිසි පරිදි සම්පත් කළමනාකරණය කිරීමේත් ප්‍රතිඵලයක් ලෙස විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කරගත හැකි වූ අස්සෙම මෙවන් අනෙකුත් නිෂ්පාදන රැසක්ද දේශීයව සපයා ගැනීමේ වැඩපිළිවෙලකට යා හැකි නම් එය රටට ආර්ථික වශයෙන් නැගී සිටීමටද පිටුබලයක් වනු නොඅනුමානයි. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවලතේ අරගන්න. වටවලතේ ශ්‍රී ලංකාවේ තේ එක. මෙරට COVID-19 වෛරස ආසාදිතයන් පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිබඳව තමාට විශ්වාසයක් නැතැයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ කාලවකවානු සම්බන්ධයෙන්ද අදත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. දැනට ආණ්ඩුව ඉදිරිපත් කරන්න අර ආහදිතයන්ගේ සංඛ්‍යා පිළිබඳ අපිට විශ්වාසයක් නැත. අපිට පමණක් නෙවෙයි මුළු රටටම විශ්වාසයක් නැත. අපි ඔප්පු කරා ආණ්ඩුවට තියෙන කැත අදිස්සිය. ඒ නිසාම මේ සංඛ්‍යාව එළිදරව් නොකර වග බලා ගන්නවා ආණ්ඩුව. මේකයි රට ජනතාව තේරුම් ගන්න ඕන. පොලිසිය හමුදා බුද්ධියන්සේ 45000 50000 ෆස්ට් කන්ටැක්ට් අයව අඳුනා ගන්න තියෙනවා. නම් ගම් අඳුනා ගන්න තියෙනවා. එතකොට ඒ අයව රටට කියන්න. ඉන් පසුව අපි කියපු විදිහ විවෘත කරමු රටම. අපිට තෝරන්නේ හැමදාම මොන වහකට ඉන්න ඕන මොනාවකුත් නෑ. අපිට මේ කඩසාප්පු වහකට ඉන්න ඕනාවකුත් නෑ. නැතිවරට යන් අපි ප්‍රශ්නයක් නෑ. අපි මේ වෙලාවේ රජයට සම්පූර්ණ සහාය දෙනවා වෛරසය මර්ධනය කරන්න. මේ උස්ම ගන්න කියලා කියන්නේ හරිය සමහර තැන්වල කන්නත් නැහැ. දැන් 20 වෙනිදා පඩි ගෙවන්නට ඕනේ. ඒ ව්‍යාපාර අයිතිකාරයෝ බලනවා කොහොමද මම මේක ගෙවන්නේ? සමහරට ආයට ආදායමක් ලැබිලා නැහැ. නමුත් හුඟක් තැන්වල බඩු ගන්නවත් බෑ. බඩු ගන්න තිබුණත් බඩු ගන්න සල්ලි නැහැ. ඕක තමයි ඇත්ත කතාව. මේ ඇඳ නීති දැන් සුමාන 3-4ක් ලං වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේව ගැන කතා කරනවා නම් ඡන්දය ගැන හිතනවා නම් මං හිතන්නේ ඒක අසාධාරණයි. අපි මේ ප්‍රශ්නේ දෙන්නේ කොරෝනා වෛරසය. ජනතාවට මේ ප්‍රශ්නේ ලිහිල් වෙන්න පුළුවන් විදිහකට කටයුතු සම්පූර්ණයෙන්ම ගැලවෙන්න පුළුවන් විදිහකට කටයුතු කිරීමක් තමයි අවශ්‍ය වන්නේ. මේක දේශපාලන වාසියක් ගන්න එක නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. යම් අය කුවක මට්ටමේ කියන මේකෙන් වෙන්නේ ආණ්ඩුවට එක වෙනවද නැද්ද? ආණ්ඩුවක් නෙමෙයි මේ අවශ්‍ය රටක් ගැන හිතන්න තියෙන්නේ. අහවල් රටේ ඡන්ද තිබ්බ නිසා අපේ රටේ ඡන්ද තියන්නත් අහවල් රටේ ඡන්ද නොතියපු නිසා අපේ රටේ ඡන්ද නොතියන්නත් මේ ඕනකම තිබෙන්නේ. මේ කොරෝනා තත්ත්වය අවසන් කරගෙන රටේ බිඳ වැටී තිබෙන ඉතාම අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර ගොඩනැගීම සඳහා මාස 2-3ක හදිසි ක්‍රියාමාර්ග ප්‍රමාණයකට ගිහිල්ලා ආණ්ඩුවට පුළුවන් මැතිවරණ පවත්වන්න. ඔබට පේනවා ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරු දැන් සංගීත සංදර්ශන තියෙනවා ඡන්ද වෙනුවෙන්. ඈත ප්‍රදේශක නෙමෙයි මේ කොළඹ දිස්ත්‍රික්කයේ හොමාවම. ඒ නිසා අපි ඒක කියන්නේ මේ මැතිවරණයක් අවශ්‍ය බව ඇත්ත. හැබැයි මේ මැතිවරණය දැන් පැවැත්වීමෙන් කොරෝනා මර්ධන කටයුතු අඩපණ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කොරෝනා නැවත මතු වුණොත් ඒක ඊළඟට දිගු කාලීන රටේ ආර්ථික බිඳ දැමීමට තවත් හේතු වෙන්න පුළුවන්. ඊයේ එක්සත්
ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකදී රංජිත් බන්දු බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා ආණ්ඩුව මේ සහනාධාර ලබා දීමේදී දේශපාලන වාසි ගන්න හදනවායි කියලා. තෝරාගත්ත පිරිසකට වන්දි දෙන්න කටයුතු කරනවා කියලා තියෙනවා. මේක සම්පූර්ණ අසත්‍යයක්. අපේ රටේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව පවුල් ලක්ෂ 57යි ලියාපදිංචි වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට පවුල් ලක්ෂ 52කට සහනාධාර දෙන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. විපක්ෂයේ කොහොමද කියන්නේ මේක දේශපාලනීකරණය කරනකොට? ආණ්ඩුව මැතිවරණය කරයිද මේ ජූනියේදී? මේ වෙලාවේ අපේ අවධානය මැතිවරණය නෙවෙයි මේ වසංගතය අවම කිරීම. ඒ වගේම මේක ව්‍යාප්තිය වැළැක්වීම. ඒ නිසා මේ ව්‍යාප්තිය වළක්වලා ජනජීවිතය යථාවත් කළා තමයි අපි මැතිවරණය ගැන හිතන්නේ. මේ අතර පාර්ලිමේන්තුව නැවත කැඳවීම සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන ලද දිනයේ සිට මාස 3ක කාල සීමාව නොඉක්මවන දිනයක කල්දමනු ලබන මැතිවරණ දිනය සඳහන් නොකිරීම මගින් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාපිත නීති මගින් ඊට පැවරී ඇති වගකීම පැහැරහැර ඇති බවයි. මෙම තීරණාත්මක මොහොතේදීද කොමිෂන් සභාව සිය වගකීම ඉටු කිරීම පැහැර හරිමින් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීමට ඉඩ තැබුවහොත් ඊට කොමිසම වගකිව යුතු බව විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඇඳිරි නීතිය නිසා දුෂ්කරතාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් දියත් කෙරුණු මනුසත් දෙරණ මෙහෙයුමේ 23 වැනි දිනය අදයි. මනුසත් දෙරණ සහ ඩයලොග් සහන ක්‍රියාන්විතය අදත් දිවෙන පුරා යමින් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළා. දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි ජනතාවට සරණක් වන්නට මනුසත් දෙරණ අදත් විහාරස්ථාන සහ දේවස්ථාන හරහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කරනු ලැබුවා. ඒ අනුව ආහාර ද්‍රව්‍ය එම විහාරස්ථාන සහ දේවස්ථාන මගින් අපහසුතාවට පත්ව සිටින අපේම ජනතාවට ලබා දීමට නියමිතයි. මනුසත් දෙරණ වැඩසටහන යටතේ ඩයලොග් ආයතනයත් සමග මේ කරන උතුම් කටයුත්තේදී ඔබ හැම දිනකටම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. දෙරණ සහ ඩයලොග් ආයතන වලට මේ කරන සත්ක්‍රියාවට මගේ ස්තුතියත් මේ වගේම දිව්‍යන් වහන්සේගේ ආශිර්වාදය ඔබතුමාලාට ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ අපහසුතාවයට පත්ව ඇති ජනතාව අතර බෙදා දීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මනුසත් දෙරණ වෙත ඖෂධ පරිත්‍යාගයක් සිදු කළා. ජනතාව පීඩනයට පත්වෙච්ච වෙලාවක මනුසත් දෙරණ ප්‍රජා සත්කාරය සෑමදාම ඒ සඳහා දායක වන බව අපට පෙනෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තීරණය කරා පැසිඩෝල් පැක්ස් 1000ක් ප්‍රදානය කොට මේ සමග එකතු වෙන්න. මනුසත් දෙරණ ප්‍රජා සත්කාරය සඳහා දායක වීමට ලැබීම අප ලද භාග්‍යයක් කොට සලකනවා. මෙම ක්‍රියාන්විතයට මනුසත් දෙරණ සමග ඩයලොග් සහන සේවාවද අත්වල් බැඳගෙන සිටිනවා. ඉදිරියටත් මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය සිදු කරනු ලබන්නේ ඩයලොග් සමග එක්වයි. මීට අමතරව COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වෛද්‍ය උපකරණ රෝහල් වෙත ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළ අතර ඊට LOLC සමූහ ව්‍යාපාරයේද එක්කුණා. ඊයේ ඔවුන් සමග එක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සඳහා මනුසත් දෙරණ වෛද්‍ය උපකරණ ලබා දුන්නේ මේ ආකාරයෙන්. LOLC සමාගමත් දෙරණ මාධ්‍යජාලයත් ඒකාබද්ධව රෝහලේ ප්‍රයෝජන සඳහා වන අත්‍යවශ්‍ය උපකරණ රාශියක් අප වෙත ප්‍රදානය කරනු ලැබුවා. මේ ප්‍රදානය පිළිබඳව එම ආයතන දෙකටම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. අපි විවිධාකාරයෙන් මේ COVID-19 වසංගතය නිසා අපහසුතාවට වූ ශ්‍රී ලංකාවේ ජනතාවට විවිධාකාරයෙන් පහසුකම් සැපයීම සහ ආධාර කිරීම අපද තැන්වල මේ විදිහට අපි ඒ කටයුතු කරගෙන යනවා. LOLC සමාගම සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. රුපියල් 5000 ජීවනාධාරය බෙදාදීමේ රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම්ගත් තීරණය අත්හිටුවීමට එම වෘත්තීය සංගමය මීට සුළු වේලාවකට පෙර තීරණය කර තිබෙනවා. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්.
කල්ල කටුබිල ප්‍රදේශයේ කුරුදු සැකසු මධ්‍යස්ථානයක රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුත් කුරුදු තොගයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගන්නා අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. සැකකරු සොයා අහුංගල්ල පොලිසිය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පස්වරුවේ පැමිණියා. ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා සම්බන්ධයෙන් ලිපිකුණුවක් බාර දීම සඳහායි. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වෙනවා. සුවදායි රාත්‍රයක්.